බද්දේක විහාරයේ ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද සැප්තැම්බර් මාස 8 වෙනි අඟහරුවාදා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කර වදාරා සිටින්නේ බද්දේක විහාරයේ ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගොඩපළ විමල ඥාන ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේව සියලු දෙනා විසින්ම සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනේදී ධර්ම දේශනාව සඳහා ප්‍රතිපර අනුග්‍රහය දක්වනා සදහවතුන් දෙපිරිසක් විසින් ජාගුඩගේ අනුලාභති මෑණියන් විසින් ඉසුරු දෙයින්ත සුදු දේවගේ පුතු අපාතරින් මෙන්වී සැප්තැම්බර් මාස 8 වෙනි අද දිනට මාස 9ක් ගත වීම මූලික අරමුණු කරගෙන සහ මියගිය දෙමව්පියන් වන ඩයනා සහ ඩයස්, මියගිය සිරිසෝම විතාන ස්වාමි පුරුෂයා සහ සහෝදරයන් ඇතුළු සියලුම මියගිය ඥාතීන්ට පින් පැමිණවීම පිණිස මෙම ධර්ම දානයේ පින් බලයෙන් ඉසුරු පුතු ඇතුළු සියලුම ඥාතීන් ඊටාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර වේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා ධර්ම සඳහා අනුග්‍රහය දක්වනවා. ඒ වගේම අද දිනේදී ජන්මදිනය සමරන උදිත ෆොන්සේකා මහත්මයාට සෙත් පැතීම පිණිස සහ සුජීවත්ව සිටින දෙමව්පියන්ට පවුලේ සැමට සහ හිත මිත්‍රාදීන්ට සෙත් පැතීමට එමෙන්ම මිය පරලෝකීය දෙමව්පිය නෑහිතවතුන්ට පින් අනුමෝදන් කිරීමට සියලු ග්ලෝබල්සන්ට සෙත් පැතීමට යන කාරණා සඳහා ධර්ම දානය සඳහා අනුග්‍රහය දක්වනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සිටින පිරිස සීලෙහි පිළිපුවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස වහන්සේට මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. ආමභන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛා
සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදී තම්බං ආමභන්තේ සාදු 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 හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්ව ඍජුව තබාගෙන ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ තාම කලාතුරකින් ඒ වගේ උන්වහන්සේ දේශනා කරන ලද උතුම් ධර්මයක් මේ මිහිපිට පවතින ඉතාම කලාතුරකින් ඒ වගේ මෙය දේශනා කරන අය මේ ලෝකයේ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින් මේ ලෝකයේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්ත ඒ උතුම්සේ සද්ධර්මය මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුළින් අපට ඒ ධර්මය අහන්න ශ්‍රවණය කරන්නට භාග්‍ය වාසනාව උදාපත් වුණා. අපේ ජීවිතයට තාම කලාතුරකින් ලැබුණු මේ අවස්ථාව මේ දුර්ලභ මොහොත මේ උතුම් ප්‍රතිලාභය අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්න බැහැ. ජීවිතයේ තරමට තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ හරියට තියෙන අතනාගතීන පිණිබිදක් වගේ. තනාගතීන පිණිබිද ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන් ජීවිතයක් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත්වෙන්නට පුළුවන්. ඒ වගේම ජීවිතය හරියට දියදිරක් ජීවිතය ගත්තාම කඳමුදුරකින් ගලන ගංගාවක් වගේ. කඳුමුදලින් ගලන ගංගාව හැම මොහොතේම පහලට ගලනවා කිසිම මොහොතක් නතර වෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි උපන් දවසේ ඉඳලා මේ ජීවිතේ වේගයෙන් මරණය කරා තමයි ගලාගෙන යන්නේ. කිසිම දවසක් නතර වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතයේ හරියට මරණයට කැපුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට කැපවුණාම ඔහු තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි මේ ගෙවන හැම දවසක් පාසාම රාත්‍රියක් පැයක් විනාඩියක් තප්පරයක් පාසාම මේ ජීවිතය මරණයට තමයි පියමන්න ගන්නේ. ඒ වගේම ජීවිතයේ දී ඇඳිරක් වගේ. දී ඇඳිර වහාම මැකෙනවා. මැකෙනිරාය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි යන් දවසක මරණයට පත්වන මරණයට පත්වන මරණින් මැකෙන ජීවිතය අය කවදාකවත් දකින්න ලැබෙන්නේ. මේ විදිහට ගත්තාම ජීවිතයේ කිසිම හයියක් හත්තියක් නැති වේගෙන් මරණය කරා යන මරණය කරා පියනන්නගෙන මරණය මේ කියන ජීවිතයක්. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්න පුළුවන්. අපි කනබොන ආහාර පාන වස විස වුණොත් මැරෙන්න පුළුවන්. සතෙක් සර්පයෙක් දෂ්ට කළොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට ලක් වුණොත් මැරෙන්න පුළුවන්. වාත පිත්තසෙම තුන්දොස් කිපුණොත් මැරෙන්න පුළුවන්. පරිහරණය කරන නොයෙක් දේ මුල් කරගෙන බාහිර ඇති විපත්ති කරදර මුල් කරගෙන ජීවිතේ මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ගත කරන්නේ අපේ ජීවිතය අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන
මාස කීපී සති කීපී දින කීපී වෙන්න පුළුවන් සමහරලාට අවසාන දවසේ වෙන්න පුළුවන් අවසාන දේශනාව වෙන්න පුළුවන් අවසාන ධර්ම ශ්‍රවණය කිරීම වෙන්නට පුළුවන් ඒ වගේම එම නිසා ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට හැමදා මහන ලැබෙන්නේ මේ මොහොතේ අපිට හැකියාව භාග්‍ය ලැබිලා තියෙනවා ඒ නිසා අපේ මනස බාහිර අරමුණු වලට යන්න නොදී සම්පූර්ණ මේ දේශනාවට යොමු කරගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා දැඩි මානසිකත්වය ඇති කරගෙන අපි ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාද අනුශාසනා ශ්‍රවණය කිරීම සඳහා අපි කවුරුත් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චද්ධාතුරෝ අයම් බික්ඛු පුරිසෝ පස්සායතනෝ අට්ඨාරස මනෝ පවිචාරා තතු චතුරාදිඨානෝ යත්තටිතම් මඤ්ඤුස්සවා නප්පවත්තන්ති මඤ්ඤුස්සවේ කෝපන නප්පවත්තමානී මුනිසන්තෝති උච්චති වඤ්ඤං නප්පමජ්ජේය සච්ච මනුරක්කේය ඡාග මනුබ්‍රූහෙය සන්තිමේවසෝ සික්ඛෙය්‍යාති අයමුද්දේසු ච ධාතු විභංගසාති. සද්ධාවන්ත කාරුණික පින්නතුනි අදත් අපි සන්ධ්‍යායාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය ශ්‍රවණය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද දිනේදීත් අපි ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ප්‍රකාශ කරන්න යුතුනේ මජ්ක්‍ධිම නිකායට අයිති ධාතු විභංග සූත්‍ර දේශනාව. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු දේශනාවක් පුක්කුසාති කියලා රජ කෙනෙක් බුදුරජාණන් වහන්සේ උදෙසා පැවිදිලා උන්වහන්සේ සොයාගෙන යන ගමන් උන්වහන්සේට හම්බෙන් කුඹල් හලකදී මේ පුක්කුසාති භික්ෂුව මුණ ගැහෙනවා. ඒ අවස්ථාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ තේරුම් ගන්නවා මේ පුක්කුසාති භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ හොයාගෙන යන කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ එයත් එක්ක සාකච්ඡා කරලා කතා කරලා උන්වහන්සේ තේරුම් ගන්නවා උන්වහන්සේ උදෙසා පැවිදිච්ච කෙනෙක්. ඒ නිසා මේ පුක්කුසාති භික්ෂුවට කතා කරලා කියන භික්ෂුව මම ඔබට බණ ටිකක් කියන්නම් අහන්න කැමතිද? එතකොට උන්වහන්සේ පිළිබඳව හඳුනාගන්නේ නැහැ. උන්වහන්සේ හඳුන්වා දෙන්න යන්නෙත් නැහැ. නමුත් උන්වහන්සේ ඒ ධර්මයේ පටන් ගන්නකොටම පුක්කුසාති භික්ෂුවට හඳුනා ගන්න ලැබෙනවා මේ භාග්‍යවතුන් වහන්සේ කියලා. ඒ හඳුනා ගැනීමක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ තාම කෙටි මාතෘකාවක් ප්‍රකාශ කරනවා. ඒ මාතෘකාවක් කරලා තමයි ඊට පස්සේ එකින් එක අරන් උන්වහන්සේම විස්තර කරලා දෙන්නේ. එතකොට ඒ වගේ කෙටි ගැඹුරු මාතෘකාවක් කියනකොටම පුක්කුසාති භික්ෂුවට හඳුනා ගන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ කියන එක හඳුනා ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එකක් ගානේ දේශනා කරනවා. ඒ දේශනාව අවසානයේ අනාගාමී ඵලයට මේ පුක්කුසාති භික්ෂුව පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පුක්කුසාති භික්ෂුවට මේ දේශනාවේදී උන්වහන්සේ මතක් කරනවා චද්ධාතුරෝ අයම් බික්ඛු පුරිසෝ භික්ෂුව මේ මිනිසයා කියන්නේ ධාතු හයක් කියනවා. මිනිසයා කියලා අපිට කෙටියෙන් කියන්න පුළුවන් මිනිසයා කියන්නේ ධාතු හයක්. එහෙම නැත්නම් මිනිසයා කියන්නේ පස්ස ආයතන ස්පර්ශ ආයතන හයක්. ඒ වගේම මිනිසයා කියලා කියන්න පුළුවන් අට්ඨාරස මනෝපවිචාරා හිත හැසිරෙන තැන් 18ක් මේ මිනිසයා කියන්නේ. චතුරාදිඨාන වගේ අධිෂ්ඨාන 4ක් මිනිසයා කියලා කියන්නේ. ඒ වගේම යත්තටිතම් මඤ්ඤුස්සවා නප්පවත්තන්ති යම් අවබෝධයට ගියාට පස්සේ හැඟීම් පවත්වන්නේ නැත්නම් මඤ්ඤුස්සවේ කෝපන නප්පවත්වන්නේ මේ හැඟීම් නොපවත්වනකොට මුනිසන්තෝ ජීවිතති එයාට කියන සාන්ත මුනිවරයෙක් කියලා. පඤ්ඤං නප්පමජ්ජේ මේ ප්‍රඥාව තියෙන ප්‍රමාද නොවෙන්න. සත්‍ය මනුරක්කේ සත්‍ය හැමදාම ආරක්ෂා කරන්න ඕනි.
ත්‍යාගමනු ගෘහය ත්‍යාගය වඩන්න ඕනි ඒ වගේම සන්තිමීම සෝසිකය සාන්තියම නිතරම හික්මෙන්ඩ ඕනි අයමුද්දේ සුච්ච ධාතු විභංග මේක තමයි ධාතු විභංගයේ කෙනමේ මාර්තුකාව කියලා බුදුරජාණන් වහන්සේ මාර්තුකාවක් ප්‍රකාශ කරා. ඒ මාර්තුකා ප්‍රකාශ කරලා උන්වහන්සේ එකින් එක මේ පුකුසාති බිශ්ුවට තේරුම් කරලා දෙනවා. බිශ්ව මොකද මේ ධාතු හයක් කියල කියන මනුෂ්‍යයා එතර උන්වහන්සේ පෙනෙනවා මේ පටවී ධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු ආකාසධාතු විඤ්ඥාන ධාතු කියල ධාතු හයක් කියනවා. එතර මනුෂ්‍යයා කියල කෙටියෙන් කෙනෙකුට කියැනපුුණ මනුෂ්‍යයා කියන ධාතු හයක්. එහෙම නැත්තන් කියන්න පුළංච පස්සායතන ස්පර්ශායතන හයක් කියල කියන්න පුළ මනුෂ්‍යයා කියන්නේ. ස්පර්ශය නිස්පාදනය කරන ආයතන හයක් කියනවච්ච චක්කු සම්පස්සායතන මේ ඇහැ කියන්න ස්පර්ශායතනයක් කියනවා. කන කියන්න ස්පර්ශායතනය නාසය කැන ස්පර්ශායතනය දිව කියන්න ස්පර්ශායතනය කය කියන්න ස්පර්ශායතනයක් මනස කියන්නේ ස්පර්ශායතනයක්. එතර මනුෂ්‍යයා කියල කෙටියෙන් කැන පලං ස්පර්ශායතන හයක් මනුෂ්‍යයක් කියල කියන්නේ. ඒවගේ මට්ටවාරස මනෝපවිචාරාමිකූ පුරිසෝ ඒවගේම බිස්ුව මේ මනුෂ්‍යයා කියල කියන්න පුළුවන් පුරුෂය කියල කියන්න පළං හිත සෑ හැතිරෙන තැන් දාහටත් තමයි මේ මනුෂ්‍යයා කියල කියන්නේ. උන්වහන්සේ එක පෙන්නෙනවා චක්කුංච පටිච්ච චකුණා රූපන් දිස්ව මේ ඇහින් රූප දැක්කට පස්සේ සොම්නසට අනුව දුන්වසට අනුව ඒ වගේම උපේක්ෂාවට අනුව හිත හැසිරෙන මේ විදිට එක ආයතනයක් ගහන හිත තුන් ආකාරයට හැසිරෙනවා එකෝ සොම්නසට අනුව එක දුම්නසට නැත්තම් උපේක්ෂාවට අනුපමේ විදිට මේ හිත සැතිරෙන තැන් 18ක් කියලා කියන්න පුළන් මනුෂ්‍යයා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ වගේම චතුරාදිට්ඨාන අධිෂ්ඨාන හතරක් කියන මනුෂ්‍යයා කියලා කියන්නේ පඤ්ඤාදිට්ඨාන සත්‍යාදිට්ඨාන ඡාගාදිට්ඨාන සමා උපසමාදිට්ඨාන කියලා. ඒතර මනුෂ්‍යයා කියන්නේ අධිෂ්ඨාන හතරක් හැටියට කියන්නට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනයේදී උන්වහන්සේ පෙන්වන ප්‍රඥාව තියෙන පඤ්ඤා නප්පමජ්ජය ප්‍රඥාව තියෙන ප්‍රමාද නොවෙන්නේ සත්‍යය තියෙන අපිට ආරක්ෂා කරන්නේ ත්‍යාගය කියන්නේ දියුණු කරන්න ඕනි වඩන්න ඕනි ඒ වගේම සාන්තිය තියෙන නිතරම හික්මෙන නිවන තියෙන අපිට හික්මෙන්න කියනවා. මේ විදියට උන්වහන්සේ මේ දේශනය පටන් ගන්නවා. එතකොට මෙතනදී උන්වහන්සේ මේ මනුෂ්‍යයා කියන්නේ ධාතු හයක් හැටියට දේශනා කරනවා. එතකොට ධාතු හය අපි මේ කතා කරනවා. ඒ වගේම මනුෂ්‍යයා කියන්නේ පස්සායතන කියලා කියන මනුෂ්‍යයා කියලා කියන්න පුළුවන් ස්පර්ශ ආයතන හයක් හැටියට කතා කරනවා. මනුෂ්‍යයා කියන්නේ ස්පර්ශ ආයතන හයක්. එතකොට ස්පර්ශය සකස් කරන ආයතන හයක් තමයි මේ මනුෂ්‍යයා කියන්නේ. එතකොට මේ ඇහැ කියන්නේ චක්කු සම්පස්සායතනන් කියන ඇහැ තුලින් නිතරම ස්පර්ශය තමයි නිෂ්පාදනය කරන්න. හැම වෙලෙම ස්පර්ශය සකස් වීම මේ ඇහැ තුලින් සිද්ධ වෙනවා. ආධ්‍යාත්මික බාහිර ආයතන දෙකේ. මේ වගේම සෝත සම්පස්සාන මේ කන කියන්නේ ස්පර්ශ ආයතනයක් කියනවා. ඒ වගේම නාසය කියන්නේ ස්පර්ශ ආයතනයක්. ඒ වගේම දිව කියන්නේ ස්පර්ශ ආයතනයක්. කය කියන්නේ ස්පර්ශ ආයතනයක්. ඒ වගේම මනස කියන්නේ ස්පර්ශ ආයතන හයක්. මේ විදිහට මේ ආධ්‍යාත්මික ආයතන හය තුළින්ම සිද්ධ වෙන්නේ මේ ස්පර්ශය සකස් වීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ ඇහැ යම්තාක් පවතිනවද ඒ පවතින තාක්කල් නිතරම සිද්ධ වෙන්නේ මොකද්ද? ස්පර්ශය නිෂ්පාදනය වෙනවා. කන තියෙන තාක්කල් ස්පර්ශය නිෂ්පාදනය වෙනවා. නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයම යම්තාක් පවතීද ඒ තාක්කල් සිද්ධ වෙන්නේ ස්පර්ශය කියන එක සකස් වීම. ස්පර්ශය සකස් වීම නතර වෙන්නෙම නෑ මේ ආයතන හය තියෙනවා නම්. දැන් අපි ආයතනයක් තියෙනවනේ ඒකේ මැෂින් වැඩ කරනවා නම් ඒ බඩු නිෂ්පාදනය කියන එක නතර වෙන්නේම නෑ. හැම වෙලේම බඩු නිෂ්පාදනය වෙනවා. ආන්නේ වගේ තමයි මේ ඇහැ තුලින් නිතරම ස්පර්ශය කියන එක තමයි නිෂ්පාදනය වෙන්නේ. කන තුලින් නාසය තුලින් දිව තුලින් ඒ වගේම මනස තුලින් කියන මේ තුනෙන්ම සිද්ධ වෙන්නේ මේ ස්පර්ශය නිෂ්පාදනය කරන එක. එතර බුදුරජාණන් වහන්සේ මේ ස්පර්ශය කියලා තෝරන්නේ
තින්නම් සංගති පස්සු කරුණු තුනක එකතු වෙන එකට මුහු වෙන ගැට ගැහෙන සුප ගතියට තමයි මේ ස්පර්ශය කියලා කියන්නේ. තින්නම් සංගති පස්සු කරුණු තුනක එකතුව. ඒ වගේම තින්නම් සංගති සමවාය තුනක එකතුව ගැට ගැහිීමට මේ ස්පර්ශය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට යම් වෙලාවක මේ ඇහැයි රූපය විඥානය එකතු වුණා නම් ආන්න එකතුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ. කනයි නාසයයි විඤ්ඥානය යම් වෙලාවක එකතුනා නම් ඒවගේම දිවයි රසය විඤ්ඥානය එකතුනා නම් ඒවම කය පහස විඤ්ඥාන එකතුනානම් මනසයි සිතුවිලි දහම්මයි යම් මොහොතක එකතුනානම් මිශ්ුනානම් ආන්න එකතු වෙන මොහොතට තමයි පශ්චය කියල කියන්නේ. එතොට පස්සේ කියල අමුතු දෙයක් නෑ ඇහැයි රූපයයි විඤ්ඥානය එකතු වෙන මොහොතට කියන නමත් තමයි එකතු වෙන අවස්ථාවට ගැටගැහෙන මිශ්වෙන අවස්ථාවට තමයි මේ පස්සේ කියලා කියන්නේ. ඇහැයි රූපය විඤ්ඥාන යම් එක විලාවක එකතු නානගේ එකතු වෙත්ති මොහොතට තමයි පස්සේ කියලා කියන්නේ. එතොට ස්පර්ශය නිස්පාදනය වීම තමයි එතට මේ ඇහැතුළින් නිරන්තරයෙන්ම සිද්ධ වෙන්නේ. තොට ඇහැ යම්තාත් තියෙනවාදේ තාකල් ස්පර්ශය කියනදේ නතර කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසාම තමයි මේ ස්පර්ශය බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ තමගහපු එල දෙනක් වගේ කියන ස්පර්ශය. එල දෙනක් හමගැහුවට පස්සේ ඒ එලදෙන කොහේ ගියත් සත්තුන්ගෙන් බේරෙන්න්න පුළුවන්කමක් නෑ. වතුරට ගියත් හම ගහල තිනින්ද නිතරම වතුර ඉන්න සත්තු පහසුවෙන්ම මේ ඇවිල්ලා කරදර කරනවා. ඒවගේම එලි මහනකට ගියත්තේම ගහක්ලකට ගියත්තේම නිදාගත්තත්තේම මේ හැම තැනදීම බේරෙන්න්න පුළුවන්කමක් නෑ සත්තුන්ගෙන්. සත්තු හැම වෙලේම කනොමේ හම ගහපියල දෙනගේ ආනේ වගේ තමයි මේ ස්පර්ශය බුදුරජාණන් වහන්සේ කනේ කොහි මොහොතකවත් අපට ස්පර්ශයෙන් ගැලවෙන්න පුළුවන්කමක් නෑ ඇහැ තියෙනකම්. කන තියනකම් නාසේ තියනකම් දිව තියනකම් කය තියනකම් මනස තියනකම් ස්පර්ශය කියන එක සකස්වෙන් නොවී සිටින්නේ නැහැම මොහොතේම ස්පර්ශය සකසන එක මේ හම ගහ පිළිදෙන වගේ බේරෙන්න්න පුළුවන්කමක් නෑ. ඇහැ තියනකම්ම ස්පර්ශය නිෂ්පාදනය කරනවා. කන තියනකම් ස්පර්ශය නිෂ්පාදනය කරන නාසේ දිවශරීරයේ මනස තියනකම්ම ස්පර්ශය කියන දේ සකස් වෙනවා. එතොට ඇහැ පවතිනකං ඇහැ ආයතනයක් හැටියට තියෙනකන්තමයි ඒදේ සිද්ධ වෙන්නේ. අර මඳු පින්ඩික සූත්‍රයෙන් පෙනන ඇහැකුත් තියෙනවනම් රූපයකුත් තියෙනවනම් චක්කු විඤ්ඥානයකුත් තියෙනම් පස්ස පඥ්ඥත්තිය පනනවා කියනක සිද්ධ වෙනවාකෙන හැක් තියෙනවන රූපයකුත් තියෙනවන චක්කු විඤ්ඥානයක් තියෙනන පස්ස පඥ්ඥත්ති පනවන්න පුළුවන්. ස්පර්ශය ගැන කතා කරන්න පුළුවන්. ඒවගේම තමයි කනත් සද්‍යත් විඤ්ඥානයක් තියනවන ඒත්තෙම නාසේ ගඳසුවඳ විඤ්ඥානය පවතිනවනම් දිව රස විඤ්ඥාන පවතිනවන කයයි පාස විඤ්ඥාන පවතින මනසයි සිතිවිලි විඤ්ඥානය පවතිනවනම් ආන්න ඒ හැම මොහොතේම මේ ස්පර්ශය කියදක අන්න පනවන්න පුළුවන් කතා කරන්න පුළුවන් කියල කියනවා. එතෝට බුදුරජාණන් වන්සේගේ ධර්මය පෙන්නවා ඒ මඳු පිඩි සූත්‍රයෙන් පෙනවා ඇහැකුත් නැත්තම් චක්කු විඤ්ඥානයකුත් නැත්තම් රූපයකුත් නැත්තන් චක්කු විඤ්ඥානයකුත් නැත්තන් අන්න පස්ස පඥ්ඥත්ති පනුවන්න බැහැකින පස්සේ ගැන කතා කරන්න බැහැකිනවා ඇහැක් නැත්තන් රූපයක් නැත්තන් චක්කු විඤ්ඥානයක් නැත්තන් මොකද ඇහැක් නැත්තන් අන්නර ස්පර්ශය නිස්පාදනය කරන්න නෑ රූප නැත්තන් චක්කු විඤ්ඥමේ තුනම නැත්තන් අන්න ස්පර්ශයක් කියල කතා කරන්න පුළුවන්කමක් නැමකද ස්පර්ශය සකස් කරන දේවල් නිරුද්ධනොත් අන්න ස්පර්ශය කියන දේ සකස් වෙන්න නෑ. එතට ඇහැක් නැතිවුණොත් රූපයක් නැතිවුණොත් චක්කු විඤ්ඥානය නැතිවුණොත් අන්න ස්පර්ශය ගැන කතා කරන්න බැහැ. එතර ඇහැක් නැතිවෙනවා කියන්නමකක්ද ඇහැ නිරුද්ධ කරන්න ඕනේ. ඒ වගේම රූප නිරුද්ධ කරන්න ඕන චක්කු විඤ්ඥාන නිරුද්ධ කරන්න ඕන. එතර ඇහැ නිරුද්ධ කරනවා කියනමකද ඇහැට තියෙන තන්නාව තමයි නිරුද්ධ කරන්නේ. රූපයට තියෙන තන්නාව තමයි නිරුද්ධ කරන්නේ. ඒ වගේම ඒ දෙක නිසාහට ගන්න චක්කු විඤ්ඥානයට තියෙන තන්නාව තමයි නිරුද්ධ කරන්න. එතර මේ තුනම තන්නාව නිරුද්ධ ගමන් අන්නර ගැට ගැහීම මිස්වීම සිද්ධ වෙන්නේ නෑ. එකයි තින්නම් සංගති කියල කියන්න එතර පර්ශය කන ගැට ගහන එකතු කරන මුහු කරන ස්වභාවේ. එතර මේවාට දැන් ඇහැට කැමැත්තත් තියෙනවන රූපයට කැමැත්තත් තියෙනවන ඒ දෙක නිසාතම මේ විඤ්ඥානය කියනක සකස් වෙන්නේ. එතට ඇහැට කැමතිත් නැත්තන් රූපයට කැමතිත් නැත්තන් ඒ අයට කියන්නේ නිදහස් කියලා.
ඒ අය නිදහස් වෙච්ච අය. ඒ අය ඒවත් එක්ක බැඳෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේලා ගැන කියනකොට රහතන් වහන්සේලා ගැන කියනකොට දැන් භාග්‍යතුන් වහන්සේලාට ඇස් තියෙනවා, භාග්‍යතුන් වහන්සේලාට රූප බලනවා, භාග්‍යතුන් වහන්සේලාට කන තියෙනවා, ශබ්ද ඇහෙනවා, උන්වහන්සේලාට නාසය තියෙනවා, ගඳ සුවඳ දැනෙනවා, ඒ වගේම දිව තියෙනවා, රස දැනෙනවා, කයට පහසවල් දැනෙනවා, මනසට සිතුවිලි එනවා. හැබැයි උන්වහන්සේලා මේ හැම දෙයකින්ම සුවිමුත්තයි කියලා කියන නිදහස් වෙලා තියෙන්නේ. සුවිමුත්ත චිත්තෝ භගවා භාග්‍යතුන් වහන්සේ නිදහස් මානසිකත්වයක් තියෙන කෙනෙක්. එතන උන්වහන්සේලා ගේ හිත ඒ විදියට ඒවත් එක්ක ස්පර්ශය කියන එක නිෂ්පාදනය වෙන්නේ නැහැ. උන්වහන්සේලා ස්පර්ශය කියන එක නිදහස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේලාට ආය පුනර්භවයක් හදන්නේ නැත්තේ, දුක හදන්නේ නැත්තේ, වේදනාව හදන්නේ නැත්තේ. මොකද උන්වහන්සේලා ස්පර්ශය කියන එකෙන් නිදහස් වෙලා. ඒතර උන්වහන්සේලාට ස්පර්ශයෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ මොකද්ද? මේ ආයතන 6ම උන්වහන්සේලා නිරුද්ධ කරලා තියෙන්නේ. ඒතර සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ කියන සලආයතන නිරුද්ධ වුණොත් ස්පර්ශය නිරුද්ධ වෙනවා. එතකොට රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාට මේ පස්සේ නිරෝධයි ඇයි කියලා හැවොත් අපි කියන්නේ මොකද්ද? සලආයතන නිරුද්ධ කරලා. එතකොට රහතන් වහන්සේලා සලආයතන නිරුද්ධ කරා කියලා කරලා තියෙන්නේ මොකද්ද? ඇහැට තියෙන තණ්හාව නිරුද්ධ කරලා. කනට තියෙන තණ්හාව නිරුද්ධ කරලා. මොකද තණ්හාව පදිංචි වෙන්නේ කොහෙද? මේ ඇහැ තුල, රූපය තුල, මේ කන තුල, ශබ්දය තුල, මේවා තුල තමයි මේ තණ්හාව පදිංචිලා ඉන්නේ. ඒතර මේ වාගේ යථාර්ථය අවබෝධ කරගත්තාම මොකද වෙන්නේ? මේ ආයතන අන්න වැහිලා යනවා. ආයතන වැහුණු ගමන් මොකද වෙන්නේ? නිස්පාදනය සිද්ධ වෙන්නේ නැහැ. ඒතර රහතන් වහන්සේලා ඇහැට බැඳිලා නැහැ. රහතන් වහන්සේලා ඇහෙන් නිදහස් වෙලා තියෙන්නේ. ඒකයි ඇහෙන් නිදහස් වෙලා තියෙන්නේ. ඒ වගේම කනෙන් නිදහස් වෙලා තියෙන, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන්. ඒතර උන්වහන්සේලා මේ ආයතනයේ කියන එක නිරුද්ධ කරලා තියෙන්නේ. ආයතන වහලා තියෙන්නේ. ඇයි ආයතන වැහුව කිව්වොත් ආයතන කියන්නේ තවත් හේතුවකින් සකස් වෙන දෙයක්. ආයතන සකස් වෙන්නේ මොකෙන්ද? නාම රූප නිසා. ඒක නාම රූප නිරෝධය නිසා තමයි අන්න සලආයතන නිරෝධය. ඒක රහතන් වහන්සේලා ගත්තොත් නාම රූප නිරුද්ධ කරලා තියෙන්නේ. එතකොට අපි අවබෝධ කරගන්න ඕනේ මොකද්ද? නාම රූප නිරුද්ධ කරා කියන්නේ උන්වහන්සේලා නාම රූපයට තියෙන තණ්හාවද අච්චෙද්දි තණ්හං ඉද නාම රූපේ කියලා. මේ නාම රූපයට තියෙන තණ්හාව තමයි උන්වහන්සේලා නිරුද්ධ කරන්නේ. ඒක නාම රූප නිරුද්ධ වුණා කිව්වහම උන්වහන්සේලාට රූපයක් නැහැ, නාමයක් නැහැ. එහෙම කියන එකක් නෙවෙයි. අපි අවබෝධය දැනගන්න ඕනේ සතර මහා ධාතුන්ට රහතන් වහන්සේලා අන්න හිත බැඳිලා නැහැ. ඒකට තණ්හාවක් ආශාවක් මොනුත් නැහැ. ඒ නිසා සතර මහා ධාතුන්ට තියෙන තණ්හාව උන්වහන්සේට ප්‍රහාණය කරලා තියෙන්නේ. සතර මහා ධාතුන්ගේ තියෙන යථාර්ථ උන්වහන්සේ අවබෝධ කරනවා. පඨවි ධාතු කියන්නේ මොකද්ද? ආපෝ ධාතු කියන්නේ මොකද්ද? තේජෝ ධාතු මොකද්ද? වායෝ ධාතු මොකද්ද? මේ ධාතු හතර පිළිබඳ හොඳට අවබෝධ කරගන්නවා. ඒතර රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන් එම නිසා සකස් වෙච්ච දේවල්. එතකොට අපේ කය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. මේ බාහිර දේවල් කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල්. එතකොට උන්වහන්සේට මූලික සතර මහා ධාතුන්ට වගේම සතර මහා ධාතුන්ගෙන් හටගත්ත හැම දෙයකට චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා කියන්නේ සතර මහා ධාතුත් එම නිසා හටගත්ත දේවල්. එතකොට ඒ හැම දෙයකටම අන්න තියෙන තණ්හාව නිරුද්ධ කරලා තියෙන්නේ. ඇයි උන්වහන්සේලා මේ සතර මහා ධාතු මොනවාද කියලා හොඳටම අවබෝධ කරගෙන තියෙන. මේවා පරිඤ්ඤය ධර්ම, නිරුද්ධ කරන ධර්ම නෙවෙයි. අපි වචන වශයෙන් ඇහෙනවා නාම රූප නිරුද්ධ අච්චෙද්දි නාමං ඉද නාම රූප. නාම රූපෙත් තියෙන තණ්හාව නිරුද්ධ කරනවා මිසක් මේ නාම රූප නිරුද්ධ කරනවා කිව්වට මේ රූපයක් රහතන් වහන්සේලාට නැහැ කියන එක නෙවෙයි. රූපයට නොඇලී ඉන්න පුළුවන්. සතර මහා ධාතුන්ට නොඇලී ඉන්න පුළුවන්. ඒක තමයි නිරුද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම වේදනාව, සංඥාව, චේතනාව, පස්ස මනසිකාර කියන නාම ධර්ම වලටත් එහෙමයි. නැත්නම් උන්වහන්සේලාට වේදනා දැනෙන්නේ නැති ප්‍රශ්නයක් නෙවෙයි, හඳුන ගන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයි. මේ උන්වහන්සේලාටත් වේදනා සකස් වෙනවා, හැබැයි බැඳිලා නැහැ. ඒතර උන්වහන්සේලා මේ නාම ධර්මයට තියෙන තණ්හාව තන්න නිරුද්ධ කරලා තියෙනවා. ඒ නිසා අපි කියන නාම රූප නිරෝධයි. එතකොට සලආයතන නිරෝධයි. එතකොට ඇයි නාම රූප නිරුද්ධ වෙන්නේ කියලා අහුවොත් එතකොට විඥානය නිරුද්ධ වෙනවා. එතකොට තමයි විඥාන නිරෝධා නාම රූප නිරෝධක. එතකොට රහතන් වහන්සේලාට විඥානය නිරුද්ධ කරලා තියෙන්නේ. එතකොට විඥානය නිරුද්ධ කරා කියනකොට එතනත් අපි දන්න ඕනේ විඥානයේ තියෙන තණ්හාව තමයි නිරුද්ධ කරන්නේ. මොකද විඥානයේ පරිඤ්ඤය ධර්මයක්.
ඒක නිරුද්ධ කරනවා නිරුද්ධ කරන වචනය කියන්නේ විඤ්ඥානීට තින තන්නාව තමයි නිරුද්ධ වෙන්නේ. එතර තන්නහා නිරෝධය සිද්ධ වෙන්න විඤ්ඥානය සම්බන්ධතර අප ඒකට විඤ්ඥානයක් නෑ කියලත් කියනවත්තා තියෙනවා. එම නැත්ත විඤ්ඥාන නිරෝධය කියන එත නිරුද්ධ කරලා තියෙනමකක්ද විඤ්ඥානයට තියෙන තන්නාව නිරුද්ධ කරලා තියෙන්නේ. ඒවගේ ඇයි විඤ්ඥානය නිරුද්ධ වනේ කියලවත් අන්න විඤ්ඥානය කියන සකස් වෙන දෙයක් එතට සකස් වෙන්නද හේතු වෙන දේවලුත් විඤ්ඥානය සකස් වෙන්නේ යම්ධර්මතාවට ඒවත් නිරුද්ධ කළ තේරතිය සංඛාර කියල කියනවා. එතර විඤ්ඥානය සකස් වෙන්න යම්තා කොපකාර වෙන දේවල් තිරන යොකෝම එක වචනයට කියනමකක්ද සංඛාර කියල එතුට සංඛාර නිරුද්ධ වනාමතම අන්න විඤ්ඥානය කියනදේ නිරුද්ධ වෙන්නේ. එතට සංඛාර නිරුද්ධ කරනවා කිව්වහම එතනත් තියමකද සියලු සංස්කාරයන්ට තින තන්නාව තමයි නිරුද්ධ කළ තින එත රහතන් වහන්සර සංස්කාර නිරුද්ධයකි වහම සංස්කාර අපි විවිධ විදිර කතා කරන ඒ හැම ද සංස්කාරයන් උන්වහන්සේලා මේ නිරුද්ධ කළ තිරමේ ජීවිතය හැම දෙයම සංකාර අපි ගත්තොත්තේ මේ රූපය ගැන්නේ සංකාරයක් වේදනාව ගැන්නේ සංකාරයක් සංඥා සංකාර විඤ්ඥාන පංචුපාදානස්කන්ධය ගැන්නේ සංකාර ආයතනහය ගත්තත් සංස්කාර ඒ විදියට හැම ධර්මතාවයක්ම අපි ගත්තොත් ඒවා සංකාර හැටියට කියන එතර සකස් වෙච්චි දේවල්වට සංකාර කියනවා අය අනාගතය දේවල් සකස්වෙනකොට තෙවල් සංස්කාර කියනවා ඉතින් කයින් වචනින් දේවල් සිද්ධවෙනකට ඒවට සංස්කාර කියනවා එද මේ සෑම සංස්කාරයකට තින නිරුද්ධ කල තින ගැන සෑම සංස්කාරයම අවබෝධයකයි සබ්බ සංකාර සමතුය කියල කියන රහතන් වහන්සර සීරු සංස්කාරයන් සංසිදුවගෙන ඉන්නේ කෙනමකද සංස්කාරයන්න තින තන්නාව සිින්දුවගෙන තියෙන නැති කරගෙන තියෙන එක සබ්බ සංකාර සමතයට පත් කරගෙන තියෙනවා කියන්නේ. එතට සංස්කාර නිරුද්ධ කරනවා කියවට අපි දැනගන්න ඕනේ මොකක්ද සංකාරයට තියෙන තන්නාව තමයි නිරුද්ධ කරන්නේ. ඒවගේම එතොට සංස්කාර නිරුද්ධ වෙනමකක් නිරුද්ධ නොද්ද අවිද්‍යාව නිරුද්ධ වනොත්තමයන සංකාර නිරුද්ධ වෙන එතර කරුවල නිරුද්ධ වෙන්ඩෝනි කරුවල නිරුද්ධන ගමන් ලෝක තින ඔක්කෝම සංස්කාරටික මොකක්ද කියලා අන්න පේට පටන් ගන්නවා. එතොට ඒ සංස්කාර පුතුනින් හට ගන්න විඤ්ඥානය සකස් වෙන්නේ නෑ ඒක විඤ්ඥානයක් සකස් වෙන්නේ නෑමකද විඤ්ඥානය කියනකද පහන්සිල වගේ එකක්. එත පහන්සිල කියනදේ හේතුවකින් සකස්වන ඉතර විඤ්ඥානක නේ වගේ එක එතර විඤ්ඥානය සකස් වෙන දේ අවබෝධ කරගත්තත් විඤ්ඥානය අවබෝධ කරගන්න අමාරුද නෑ ඒක විඤ්ඥාන සකස්වන දෙයන්න ඒ සකස්වන හේතු අවබෝධ කරගත්තන් අන ඒවගේම විඤ්ඥානය සකස්වන හේතුවර කැමැත්තන්න ඇත්ත විඤ්ඥානට කැමතිේද නැහැ ඒකයි ඒ නිසා අන සීරු සංස්කාරයන්ම ඇත තියන කැමැත්ත නිර්ද්‍රමී අවිද්‍යාව නිරෝධයක්ත් ඒක අවිද්‍යාව නැමැති කට්ට කරුවල නැතිවෙනකට මේ හැම දෙයක්ම මොකක්දක අවබෝධ කරගන්න පුළ සෑම සංස්කාරයම අවබෝධ කරගන්නවා සබ්්‍යය සංකාරා නිච්චා කියල සබ්්‍යය සංකාර දුකා කියල මේ විදිද සිරු සංස්කාරයන් පිළිබඳ අවබෝධය උපදව ගන්නවා ආනේ නිසා සංස්කාර නිරුද්ධ වෙනවා එතකොට ඒකන සංස්කාරයට තින තන්නාව නිරුද්ධ වෙනවා මොකක්ද මේ අවිද්‍යා නිරෝධයක්ත් එක්ක එතොට තන්නාව නිරුද්ධ වුණොත් අවිද්‍යා සංස්කාර නිරුද්ධන ගම අනි විඤ්ඥානය නිරුද්ධ වෙනවා විඤ්ඥාන නිරුද්ධ වුණොත් අන නාම රූප නිරුද්ධෙන නාම රූප නිරුද්ධනොත් අන්න සලායතන නිරුද්ධෙනවා සලායතන නිරුද්ධනු ගමන් අන්න පස්ස නිරෝධයි ඒක එතොට රහතන් වහන්සලා ගත්තොත් ස්පර්ශය නිරුද්ධ කරලා තියෙන ඇයි කියලවොත් ස්පර්ශය සකස් කරන ආයතන හයම රහතන් වහන්සේලා නිරුද්ධ කරලා තියෙන්නේ එනිසා අපි මේ ස්පර්ශය කියනකොට එතොට මේ අවබෝධ කරගන්නවන මේ ලෝකයේ අපි දේවල් වලට වටිනා කන්දීලා තිබුණොත් තමයි මේ ස්පර්ශය කියන එක සකස් වෙන්නේ එකයි තින්නන් සංගති පස්සෝ සංගති ගැන්නේ එකතු කරන මුහු කරන කැට ගහන ස්වභාවය එතෝට මේ ඇහැට යම්තා චන්දරාගේ කැමැතා සවතිනවද ඒ තාක් කල්තමයි මේ ස්පර්ශය කෙනෙක නිස්පාදනය කරන්නේ. එතට මේ ලෝක අපි කිසිම දේකට වටනා කන්දිර නැත්තම් කැමැත්තක් නැත්තම් එහන නිස්පර්ශයක් කෙනෙක් අපිට සිද්ධ වෙන්නේ නැහැ ඒකයි එතොට මේ කැමැත්ත තියෙන තාක්කල් අපිට එනම් බේරෙන්න්න පුළුවන්කමක් නෑ කැන අපි දේවල්වලට වටනාකන් දීල තින තාක්කල් ඒවයින් අපිට ගැලවෙන්න පුළුවන්කමක් නෑ ඇහැට වටනාකම දීල තින තාකල් රූපෝල්ට තින තාක්කල් ගැලවීමක් ඇත්තේම නෑ ඒනිසා මෙන්න මේ ස්පර්ශය
කියන දේ අපි අවබෝධ කරගන්න ඕනේ නම් මේ දේවල් වලට වටිනාකම් දීලා තියෙන එක තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒතර ඒ වටිනාකම් දීලා තියෙන ඒවා තමයි අපිට එකතු වෙන්නේ. දැන් අපි දන්න මේ ලෝකේ නොයේ දේවල් තියෙනවා. ඒ තියෙන තරමට දේවල් අපි හිත බැඳෙන්නේ නැහැ. අපි වටිනාකම් දීපු ඒවත් එක තමයි හිත බැඳිලා. ඒ ඔස්සේ තමයි අපිට මිදීන් අද ස්පර්ශපත්යෙන් තමයි අපිට වේදනා හටගන්නේ, සංඥා අපි දේවල් හඳුනගන්නේ, චේතනා හටගන්නේ, තණ්හා මේ කාමයේ ඇති වෙන්නේ, ඒ වගේම කර්ම සිද්ධ වෙන්නේ මේ ස්පර්ශ වුණොත් පමණයි. එතකොට දැන් අපි මේ ලෝකයේ කිසිම දෙයකට වටිනාකමක් දීලා නැත්නම් අන්න ස්පර්ශය වෙන්නේ නැහැ. ඉතින් සමහර දේවල් වලට අපි වටිනාකම් දෙන්නේ නැහැ. ඒ නිසා ඒවා අපිට ඇහැ තිබුණත් ඒවා රූපයක් හැටියට මේ වුණත් අන්න ඒ ඔස්සේ විඥානය පගලාර ස්පර්ශය කියන එක සකස් වෙන්නේ නැහැ. දැන් අපි සමහර දේවල් වලට වටිනාකම් දීලා නැහැ. ඉතින් ඒවා සමහරවිට ඇහැ සම්මුඛයට ඇවිල්ලා තියෙන්නේ. ඇහක් තියෙනවා, රූපයකුත් තියෙනවා, චක්කු විඥානය පහළ වෙන්නේ ඒ ඔස්සේ චක්කු විඥානය පහළ වෙන්නේ නිසා ඒ තුනම එකතු වෙලා තමයි පස්සේ කියන්නේ. ඉතින් එහෙම ස්පර්ශය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් රහතන් වහන්සේලාට පස්ස නිරෝධය කියන රහතන් වහන්සේලා මේ ලෝකයේ කිසිවකට අන්න වටිනාකම් දීලා නැති හින්දා උන්වහන්සේලාට අන්න ඇහැ තිබුණට රූප තිබුණට ඒකයි උන්වහන්සේලාට ඒ ඔස්සේ කිසිම මේ ස්පර්ශය කියන එක නිෂ්පාදනය වෙන්නේ නැහැ. අපි මේ ලෝකයේ දේවල් වලට වටිනාකම් දීලා තිනවා. ඒ මුල් කරගෙන අපිට නිරතුරුවම මේ ස්පර්ශය කියන එක සකස් වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ මේ පුකුසාති ස්වාමීන් වහන්සේට කියනවා බිස්සුව මේ මිනිසයා කියන්නේ මොකද්ද? ස්පර්ශ ආයතන 6ක් කියනවා. එතන මේ ස්පර්ශ ආයතනෙන් කෙනෙක් නිදහස් වුණා නම් අන්නයා අන නිදහස් වෙච්ච පුද්ගලයෙක් හැටියට කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා ඇහැට යම්තාක් ඇලිලා බැඳලා ඉන්නවා නම් අත්ති තත්ත සත්වෝවා සත්ත පඤ්ඤාති. මේ ඇහැට යම්තාක් අපි ඇලිලා බැඳලා ඉන්නවා නම් ඒ තාක් තමයි මේ සත්ත්ව සම්මුතිය තියෙන්නේ. එතකොට ඇහැට අපි බැඳලා නැත්නම් අන්න සත්ත්ව සම්මුතිය නිදහස්. ඒකයි. එතකොට අපි මිනිසයා පුරුෂයා කියලා කියන්නේ මේ ඇහැට තියෙන තණ්හාව තියෙනකම් පමණයි. ඇහැට තියෙන තණ්හාව නැතුණන් පස්සේ අන්න ඒකේ නිදහස් වෙච්ච පුජ්‍යලෙක් බවට පත් වෙනවා. එතකොට එයාට අපි කියන්නේ සාන්ත මුනිවරයෙක් කියනවා මිසක් වෙන කෙනෙක් කියන්නේ නැහැ. එතකොට දැන් රහතන් වහන්සේලාට බුදුරජාන් වහන්සේලාට අපි ආයතනයන්ගේ නිදහස් වෙච්ච අය. එතකොට උන්වහන්සේලාට මේ ආයතන දාලා උන්වහන්සේලාට කතා කරන්න බෑ. අපි කියන්නේ උන්වහන්සේලා නිතරම ආයතනයන්ගෙන් නිදහස් වෙච්ච අය. ඉතින් ඒ අයට තමයි සාන්ත මුනිවරය කියන්නේ. යස්සති තම් මඤ්ඤුස්සවා නප්පවත්තති කියන එක යම් අවබෝධයටපත් වුණාට පස්සේ උන්වහන්සේලාට අන්නර හැඟීම් කියන දේවල් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලාට සාන්ත මුනිවරයෝ කියලා කියනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේලා රහතන් වහන්සේලා මෙන්න මේ ආයතනයන්ගෙන් නිදහස් වෙච්ච අය. එතකොට මේ ආයතනයන්ට තණ්හාව කැමැත්ත ආශාව තියෙන තාක්කල් එහෙනම් ඒ අයට අපිට මේ පුජ්‍යල සම්මුතියෙන් සත්ව සම්මුතියෙන් ඒ කාටවත් නිදහස් වෙන්න බෑ. ඒ අයට තමයි අපි කියන්නේ ඒකයි චද්දාත් මේ පච්චපස්සායතුන ආයම් බිකු පුරුෂෝ මේ මිනිසයා කියන්නේ නිෂ්පාදනාගාර 6ක්. ඒකයි. ඒ නිෂ්පාදන නතර වෙන්නේ නැහැ. හැම මොහොතේම නිෂ්පාදනයක් වෙනවා. ඒක එක්ක ඇහෙන් නිෂ්පාදනයක් කරනවා, එක්ක කනින් කරනවා, එක්ක නාසයෙන් කරනවා, එක්ක දිවෙන් කරනවා, එක්ක කයෙන් කරනවා, එක්ක මනසින් කරනවා. ඒතර මේ නිෂ්පාදනය වෙනකන් වෙන නිසාන මේ සත්වයාට ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. ඒතර ඉස්සෙල්ලාම නිෂ්පාදනය කරන දේ මොකද්ද? ස්පර්ශය තමයි නිෂ්පාදනය කරන්නේ. එනම් ඇහැට බැඳලා තියෙන තාක්කල් ස්පර්ශය කියනක නිෂ්පාදනය වෙනවා. ඒතර ස්පර්ශය නිෂ්පාදන වුණාම තමයි ගොඩාක් දේවල් සකස් වෙන්නේ. අපි දන්නවා වේදනාව ගත්තත් පස්සපච්චය, සංඥාව ගත්තත් පස්සපච්චය, ඒ වගේම චේතනාව ගත්තත් පස්සපච්චය, කර්මය ගත්තත් පස්සපච්චය, කාමය ගත්තත් පස්සපච්චය. ඒ වගේ ගොඩාක් දේවල් ස්පර්ශය මුල් කරගෙන තමයි සකස් වෙන්නේ. ඒතර ස්පර්ශය නිෂ්පාදනය වුණා කියන්නේ වේදනාවක් හට ගන්නවා, සංඥාවක් හට ගන්නවා, චේතනා පහළ වෙනවා. ඒතර වේදනාව හටගත්තා නම් සංඥා ඇතුළු නම් චේතනා හටගත්තා නම් ඉතින් භවයක් තමයි හැදෙන්නේ. ඒ වගේ වේදනාව හට වුණොත් වේදනාවත් එක්කම තියෙන වේදනා පත්‍ය තණ්හා,
තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ මේ ශෝක පරිදේව දුක් දුම්නස් සෑම දෙයක්ම අන්න සකස් වෙනවා. මේ නිසා යම් තාක් ස්පර්ශය සකස් වෙනවාද ඉතින් කාටවත් ගැලවෙන්න බෑ. ඒකයි හැම ගහ පිරදෙනක් වගේ කියලා ස්පර්ශය කියන්නේ ස්පර්ශය හැම වෙන හැම මොහොතේම භවයක් හදනවා. කාටවත් ගැලවිල්ලක් නැහැ. ස්පර්ශය සකස් වෙන හැම මොහොතේම කර්ම සිද්ධ වෙනවා. ස්පර්ශය සකස් වෙන හැම දෙයක්ම චේතනා පහළ වෙනවා. ඒ නිසා කාටවත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම සංඥා පහළ වෙන. ඉතින් සංඥාව ඇති වෙන තාක්කල් ඉතින් සංඥාවත් එක්ක සකස් වෙන බොහෝ ධර්මතාවයන් හැත ගන්නවා. දැන් අපි කෙලෙස් හට ගන්න උපකාරන දේ තමයි සංඥාව. සංඥා නිදානාහි පపంచ සංකා. මේ සංඥාව මුල් කරගෙන තමයි සියලු කෙලෙස් හටගන්නේ. ඉතින් ඒතර කෙලෙස් සකස් වෙන තාක්කල් අපිට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන තුන මේ මිනිසයා කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයක්. හැම මොහොතේම මේ මිනිසයා තුලින් ස්පර්ශය කියන එක නිස්පාදනය වෙනවා. ඇහැ තුලින් ස්පර්ශය නිස්පාදනය වෙනවා. කන තුලින්, නාසය තුලින්, දිව තුලින්, කය තුලින්, මනස තුලින්. එතකොට මේ ඇහැට තණ්හාව තියෙන තාකල් ඒ නිස්පාදනයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? මේ සලායතන අපි නිරුද්ධ කරනවා. හැබැයි හොඳට අවබෝධ කරගන්න ඕනේ සලායතන නිරුද්ධ කරනවා කියලා කරන්නේ මොකද්ද? සලායතනයේට තියෙන කැමැත්ත නැති කරනවා. එතකොට සලායතනයේට අපි කැමැති උනේ සලායතන අපි දැක්කේ මොනවද? අපිට ජීවිතයට සතුට සොම්නස නිස්පාදනය කරන එක හැටියට තමයි පෙනෙන්නේ. මේ දුක නිස්පාදනය කරන දෙයක් හැටියට නෙවෙයි දැක්කේ. ඒ නිසා තමයි යන්න අපි ඇහැ දකින්නවා. ඇහැ කියන්නේ දුක සකස් කරලා දෙන දෙයක් හැටියට. ඇහැ තියෙන තාක්කල් දුක්ඛ හේතු උපාද දුකේ ඉපදීමත් කියලා කියනවා. ඇහැ තියෙනකන් දුක තමයි සකස් වෙන්නේ. ඇහැක් පහළ වුණු ගමන් අපිට ඉතින් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙන්න මේ ආයතන අපි ආදීන වශයෙන් බලනවා. ආයතන ආදීන වශයෙන් බැලුව දාක තමයි අපිට අන්න ඇහැට තියෙන කැමැත්ත නැති වෙන්නේ. ඒකයි මේවා ආදීනව බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මේ ආයතනයන්ගේ විවිධ විදියට අපි ආදීන බලනවා. චක්කුම් බික්කවේ ආදිත්තං මහණෙනි මේ ඇහැ කියන්නේ ගිනිගත් තැනක්. එතකොට යමක් ගිනි ගත්තනම් අපි ඒක අල්ලගෙන ඉන්නේ නැහැ. පිච්චෙන්න සිද්ධ වෙන. ඒතර මේ ඇහැ කියන්නේ හැම මොහොතේම ගිනි අරන් තියෙන්නේ. කන ගිනි අරන් තියෙන්නේ. ඉතින් මේ විදිහට අර ආදීනව බලනකොට තමයි ඇහැට තියෙන ඡන්දය නැත්නම් තණ්හාව යම් දවසක අපිට නිරුද්ධ වෙන්නේ. ඇහැට තියෙන තණ්හාව නිරුද්ධ වුණු ගමන් මොකද වෙන්නේ? ස්පර්ශය වෙන්නේ නැහැ. ඒකයි කනට තියෙන තණ්හාව නිරුද්ධ වුණු ගමන් ස්පර්ශය සිද්ධ වෙන්නේ නැහැ. නාසයට තියෙන තණ්හාව නිරුද්ධ වුණු ගමන් ස්පර්ශය සිද්ධ වෙන්නේ නැහැ. දිවට, කයට, මනසට තියෙන තණ්හාව නිරුද්ධ වුණා නම් අන්න එතනින් මොකද පස්සේ වෙන්නේ? මොකද නිස්පාදනාගාරය එහෙම්මම නතර වෙනවා. ඒකයි අපි කියන්නේ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා පාදාන නිරෝධෝ පාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ අනජාති නිරුද්ධෝ නාම කියලා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධಂತಿ ඒව මේ තස්ස මේ විදියට කේවලස්ස සීල දුක්ඛඛන්දස්ස මහා දුස්ගොඩේම නිරෝධෝ හෝති නැතිවීම නිරුද්ධ වීම වෙනවා. ඒක වෙන්නේ මොකෙන්ද? සලායතන නිරුද්ධ වුණොත් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒතර ආයතන ආය නැති වෙන්න ඕනේ. ඒතර තමයි මේ ස්පර්ශය නිරුද්ධ වෙන්නේ. ඒතර කෙටියෙන් කියනවා නම් මේ මිනිස්යා කියන්නේ ස්පර්ශ ආයතන 6ක් හැටියට අවබෝධ කරගන්න ඕනේ ශ්‍රාවකයා. ඒ වගේම බුදුරජාන් වහන්සේ පෙන්වන මිනිසයා කියන්නේ අට්ඨාරස මනෝ පවිචාරා. මිනිසයා කියන්නේ හිත හැසිරෙන තැන් 18ක් කියනවා. එතකොට මෙන්න මේ 18 පොලක තමයි අන්න මිනිසයා හැසිරෙන තැන් 18ක්. එතකොට හිත අපි විඥානය කියන මේ ධර්මතාවයේ නිතරම හේතුවකින් සකස් වෙන්නේ. ඒතර හිත ගත්තත් අපි කියන චිත්ත සංකාර කියලා අහලා තියෙනවනේ. ඒතර චිත්ත සංකාර සකස් වෙන ප්‍රධාන හේතු දෙකක් හැටියට පෙන්වනවා. මොකද සංඥා සහ වේදනා. ඒතර වේදනාවත් සංඥාවත්
එක තමයි නිතරම මේ හිත කියන එක සකස් වෙන්නේ, හැසිරෙන්නේ, උපදින්නේ, පවතින්නේ. හැම මොහොතෙම මොකක්ද මේ සංඥා සහ වේදනත් එක්ක. ඒ වගේම අපි කියන රූප, වේදනා, සංඥා, සංකාර මේ හතරට කියන විඥානට්ඨිති. විඥානේ පවතින්නේ මේ හතර ඇසුරු කරගෙන කියන රූප, වේදනා, සංඥා, සංකාර කියන මේ හතර මුල් කරගෙන මේ එතකොට හිත ගත්තත්, විඥානය ගත්තත්, මනස ගත්තත් මෙන්න මේ ඇසුරු කරගෙන තමයි තියෙන්නේ. ඒ වගේම අපි කියනකොට චිත්ත සංඛාර කියනකොටම ඍජුවම කියනවා මේ චිත්ත සංඛාර කියන්නේ මොනවද? සංඥා සහ වේදනා කියලා. ඒතකොට සිත කියන්නේ සකස් වෙන දෙයක්. ඒ හිත සකස් වෙන්නේ මොකෙන්ද? අර හිත සකස් වෙන්නේ නිතරම සංඥා සහ වේදනත් එක්ක. එතකොට මෙන්න මේ වේදනාවත් සකස් වෙන තැන්වල තමයි සිත කියන එක සකස් වෙන්නේ. වේදනාව සකස් වුණු ගමන් අන්න එතන විඥානේ නැත්තම් හිත කියන දේ සකස් වෙනවා. දැන් විඥානේ තෝරනකොට කියන විඥානාතීතිකෝ බික්වේ තස්මා විඥානන්ති උද දැනගන්නවා කියන අර්ථයෙන් විඥානේ කියන. එතන අහන මොනවද දැනගන්නේ? සුඛම්පි විඥානාති සැපයි කියලා දැනගන්නවා. දුක්ඛම්පි විඥානාති දුකයි කියලා දැනගන්නවා. අදුක්කම සුඛම්පි විඥානාති දුක සැප මිශ්‍රයි කියලා දැනගන්නවා. ඒතර විඥාණයට පුළුවන් මොකද්ද දැනගන්න. එතකොට මෙන්න මේ හැම මොහොතෙම මොකද වෙන්නේ? දැන ගැනීමක් විඳීමක් කියන එක හැම මොහොතේම සකස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ විඳීම සකස් වෙනකොටම දැන ගැනීමකුත් සකස් වෙනවා. වේදනාව සකස් වෙනකොට විඥානය කියන එක හැම වෙලෙම සකස් වෙනවා. මේ ඒකයි මෙතන කියන්නේ චක්කුණා රූපං දිස්ව එහෙන් රූප දිස්ස දැක්කහම සෝමනස්සට්ඨානියං රූපං උපයෝචර මේ සොම්නසට අනුව හිත හැසිරෙනවා. එහෙන් රූප දැක්කහම අපිට ඇති වෙනවා සතුටක්. ඒක අපි කියන්නේ චක්කුංච පටිච්ච රූපේ චුප්පච්ච චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්ස පච්චය අන්න වේදනා විඳීමක් හට ගන්නවා, සැප වේදනාවක් හට ගන්නවා. සොම්නස සතුට කියන දේ සකස් වෙනවා. ඒක සකස් වෙන්නේ මොකෙන්ද? ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙච්ච තැනට. ඒක එකතු වුණාම අපි කියන පස්සේ ස්පර්ශයේ පත්තියෙන් තමයි යන්න වේදනාවට එන්නේ. ඒතරක යම් වේදේති යමක් විඳීත සංසංජානාති එක හඳුනා ගන්නවා. යන් සංජානාති යමක් හඳුනා ගන්නේ තම් විජානාති එක තමයි දැනගන්නේ. ඉතින් මේ ඇහැට මේ විදිහට රූපයක් දැක්කාම ආන්න හිත සොම්නසට අනුව ඊට පස්සේ සකස් වෙනවා. ඒ වගේම කනට මේ ඇහැ ඒ වගේම සමහර වෙලාවට දුම්නසට අනුව සකස් වෙනවා. සමහර වෙලාවට උපේක්ෂාවට අනුව සකස් වෙනවා. එතකොට සුඛ සහගත ස්පර්ශය සකස් වුණොත් අන්න සුඛ වේදනා හටගෙන ඊට අනුව අන්න හිත සතුටටපත් වෙනවා. දුක් වේදනාවක් දුක් සහගත ස්පර්ශයක් අටගත්තොත් අන්න ඒ වේදනාව මුල් කරගෙන අන්න හිත දුකටපත් වෙනවා. ඒ වගේම උපේක්ඛා සාගත ස්පර්ශයක් හටගත්තොත් ඊන අනුරූප වේදනාව හටගෙන උපේක්ඛා වේදනන්ට ඊට අනුව තමයි අන්න හිත හැසිරෙන්නේ. ඒකයි. එතකොට මේ විදිහට මේ සිත තැන් තුනක ඇහෙන් රූපයක් දැක්කාම එක්ක සොම්නසට අනුව මේ මනස හිත කියන දේ හැසිරෙනවා. එහෙම නැත්නම් දුම්නසට අනුව, එහෙම නැත්නම් උපේක්ෂාවට අනුව. සමහරවිට අපි කියන හරි සතුටෙන් අද ඉන්නේ පුදුම සතුටක් හිතට තියෙන්නේ කියලා කියනවා නේද? ඒ කියලා ඇහුවොත් එහෙම අන්න සුඛ වේදනා නේද? හරි සතුටෙන් ඉන්නේ මොනවාරි අන්න කියනවා මට හරි සතුටේ අද අම්මා දකින්න ලැබුණානේ. ඒ නිසා හරි සතුටෙන් ඉන්නේ. එහෙම නැත්නම් ඒ වගේ මොනවාරි ඇහෙන් දැක්ක රූපයක් තමයි ඊට පස්සේ කතා කරන්නේ සමහරලාට. ඇයි ඔය අච්චර සතුටින් ඉන්නේ කිව්වොත් අද මං අම්මා දැක්කා නැත්නම් හවලා දැක්කා මට හරි සතුටුයි කාලයකට පස්සේ හම්බුනේ. එතකොට අන්න සොම්නසට අනුව හිත හැසිරෙනවා. ඒක ඒ ගැන දැන් සිතුවිලි පාවිච්චි කරනවා මේ වර්ණනා කරනවා කතා කරනවා මේ දේවල් ඊට පස්සේ එයා පාවිච්චි කරනවා. ඒතකොට හරි සතුටින් ඉන්න හේතුව ගත්තොත් අර ඇහෙන් දැක්ක රූපයක් නිසා තමයි මේ සතුටින් ඉන්නවා කියලා කියන්නේ. හිතට හරි සතුටුයි කියලා කියනවා. සමහරලාට කියන අද නම් පුදුම දුකක් හිතට තියෙන ජීවිතෙත් එපාලා තියෙන මැරෙන්නත් හිතෙනවා කියලා. එතකොට ඇයි කියලා ඇහුවොත් එහෙම පෝ මම මේ නොදැක්ක යුත්තක් අද දැක්කා. අපෝ මට පුදුමාකාර ජීවිතෙත් එපා වෙලා තියෙන්නේ. එතකොට මොකද මේ ඇහෙන් දැක්ක රූපයක් ඇතුළු කරන අන දුම්නසට අනුව හිත හැසිරෙනවා. හිතේ කිසිම සතුටක් නැහැ. මේ මූණ එල්ලගෙන කියලා එහෙම කියනකොට අපෝ මම මේ පුදුම දුකින් ඉන්නේ
හරිම හිතට දුක රත් තියෙන්නේ පුදුම චිත්ත පීඩාවක් තියෙන්නේ ඇයි ඔයාට ඔය චිත්ත පීඩාව එතර කියනවා අහවලා දැක්කා නැත්තම් මර පෞකාරය අදත් මන් දැක්කා නේද එතකොට අන්න ඇහැට දැක රූපයත් මුල් කරගෙන තමයි ඒ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ පෝ මේ මිනිසු නොදකින්න ඕනේ ඒත් අයියෝ යන තැන හැමදාම හම්බෙනවනේ මට එපා වෙලා තියෙන මේ ඉන්න මේ මිනිස්සු ඉන්න පළාතකවත් ඉන්න හිතෙන්නේ මට දකින්න පුදුම කේන්තියක් ඇති වෙන්නේ පුදුම දුකක් මට තියෙන්නේ සමහරවිට අනේ මට පුදුම දුකක් මේක මේ දැකීම මට හරි අමාරුයි එතකොට අන්න අර ඇහෙන් දැක රූපය අනුව දුම්නසට හිත හැසිරෙනවා එහෙම නැත්තම් සමහර රූප දැක්කහම ලොකු සතුටකුත් නැහැ ලොකු දුකකුත් නැහැ මධ්‍යස්ථ ස්වરૂපයක් තමයි තියෙන මධ්‍යස්ථ ස්වභාවයට අනුව හිත හැසිරෙන මේ විදිහට මේ මිනිසයා කියන්නේ මොකද එතකොට හිත හැසිරෙන තැන් 18ක එකෙන් ඇහැට රූපයක් දැක්කහම හිත සොම්නසට අනුව හැසිරෙනවා එක්ක දුම්නසට අනුව හැසිරෙනවා එක්ක ඉතින් අපි ඔය ඇහෙන් රූපයක් දැක්ක තැනක තමයි නිතර හැසිරෙන්නේ ඒක එක්ක සොම්නසක් සකස් කරලා දෙනවා එක්ක දුම්නසක් සකස් කරලා දෙනවා එක්ක උපේක්ෂාවක් සකස් කරලා දෙනවා ඒ අනුව තමයි මේ හිත කියන දේ සකස් වෙන්නේ ඒකයි හිත කියන්නේ ගත්තොත් එහෙම විඥානේ කියන්නේ පහන්සිල වගේ කියන්නේ නිතරම සකස් වෙන එකක් එතකොට අර ඒ මොහොතේ ඇහැට දැක්ක දෙයක් එක්ක තමයි සකස් වීම තියෙන්නේ හිත ගත්තත් එහෙමයි අපි කියන්නේ හිත සතුටින්ද දුකින්ද කියලා අපි කතා කරන්නේ ඉතින් හිත සතුටින් ඉන්නවා කිව්වොත් ඇයි ඉතින් සතුටු කිව්වොත් එතකොට ඇහෙන් දැක්ක දෙයක් නිසා තමයි එහෙම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඇහැට දකින රූපයට අනුව සමහරලාට සොම්නසට අනුව හිත හැසිරෙනවා, දුම්නසට අනුව හැසිරෙනවා, උපේක්ෂාවට හිත අනුව හිත හැසිරෙන. එතකොට තුනක්. ඇහැ මුල් කරගෙන හිත තුන් ආකාරයකට කියනවා. ඒ වගේම පෙන්නනවා කනට සමහර වෙලාවට සද්ද ඇසුණාට පස්සේ හිත හැසිරෙනවා තුන් ආකාරයට සොම්නසට දුම්නසට උපේක්ෂාවට සමහර වෙලාවට ඔන්න සද්ද ඇහුණාට පස්සේ බොහොම සතුටින් සන්තෝෂයෙන් ඉන්නවා එතකොට මොකද අප්පා මෙච්චර අද සතුටින් කියන එතකොට ඉතින් අහවලා කතා කරා කියයි නේද එහෙම නැත්නම් මේ මට මං පිළිබඳ පුදුමාකාර කතාවක් කට්ටිය කියනවනේ මං පිළිබඳ ලොකු මේකක් කියලා තියනවද මට ඒක අහන්න ලැබුණ ගැන මට හරි සතුටුයි එහෙම නැත්නම් අපි කරපු දෙයක් වර්ණනා කරලා තින අගේලා තියෙනවා දැන් තමයි මිනිසුන්ට මගේ අගේ තේරෙන්නේ මට හරි සතුටුයි දැන්වත් මිනිසු මං ගැන තේරුම් ගත්ත එක නේද එද හිත මෙච්චර සතුටට උද්දාමයටපත් වෙන්න හේතුව මොකද්ද හිත සතුටින් ඉපිලිලා දැන් ජීවත් වෙනවා. ඒතර මොකද හේතුව? අන්න කනෙන් අහපු සද්දයක් නිසා තමයි මේ සතුට සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඊට අනුව තමයි දැන් බොහොම සතුටින් ජීවත් වෙනවා. හරි සතුටුයි මට අද නම් කියලා හිත සතුටින් අද ඉන්නේ. ඉතින් ඒකට හේතුව තමයි ගත්තොත් කනට ඇහිච්ච සද්දයක් ඇසුරු කරගෙන තමයි හිත ඒ විදිහට සකස් වෙලා හැසිරෙන එකයි කනට ඇහෙන සද්දයට අනුව හිත හැසිරෙනවා. සොම්නසට අනුව කියලා. ඒ වගේම සමානලාට බොහොම දුකින් දුම්නසෙන් චිත්ත පීඩාවෙන් අසහනෙන් පීඩන අද නම් මගේ හිතට පුදුම දුකක් තියෙන්නේ අහවල අදත් අන්න කට කැඩිච්ච වචන ටිකක් කිව්වා ඒක ආපු වෙලේ ඉඳලා දැන් මං හරි දුකින් දුම්නසෙන් ඉන්නේ කියලා කියනවා ඒතකොට හේතුව මොකද්ද අන්න කනට අන්න දුක සකස් වෙන දෙයක් වුණා එතකොට දුක් සහගත ස්පර්ශයක් හටගත්ත ගමන් අන්න දුක් වේදනාවක් හටගෙන දැන් අන්න දුකින් ඉන්නවා. ඒ වේදනාවත් එක්ක අපි කියන යම් වේදේති සංසංජානාති යම් සංජානන්තං විජානාති. එහෙම නැත්නම් වේදනාව කියන්නේ මොකද්ද? චිත්ත සංඛාරයක්. සිත සකස් කරනවා. එතකොට මොකද දුම්නසට අනුව තමයි දැන් ඔන්න හිත හැසිරෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ හරි චිත්ත පීඩාවෙන් හරි දුකින් ඉන්නේ, හරි අසහනෙන් ඉන්නේ, හරි පීඩණයෙන් ඉන්නේ. මගේ හිත මේ දවස්වල ගිනි අරන් තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම කියන්නේ ඇයි කියලා ඇහුවොත් මේ දවස්වල මොකද කනට නරක සද්ද අහන්න ලැබිච්ච නිසා. ඊට අනුව තමයි දැන් මෙන්න මේ දවස්වල හිත හැසිරෙන්නේ. ඉතින් අපි අපේ ජීවිතේ අපි මනුෂ්‍යයා කියන්නේ ඉතින් මේවා තමයි. ඒකයි මේ මනුෂ්‍යයා කියන්නේ හිත හැසිරෙන තැන් 18ක්. ඒතර මෙන්න මේ විදිහට කනට ඇහෙන සද්දත් එක්ක එහෙම සිද්ධ වෙනවා. ඒ වගේම සමහරලාට කනට අහන සද්දත් එක්ක ලොකු සතුටකුත් නැහැ. ලොකු දුකන සමහරලාට දේවල් කියනවා. ඒ කිව්වට ලොකු සතුටකටපත් වෙන්නෙත් නැහැ. ලොකු දුකකටපත් වෙන්නෙත් නැහැ. මධ්‍යස්ථ ස්වභාවයක් තමයි තියෙන්නේ. සොම්නස් මේකට කියන්නේ උපේක්ඛා. අදුක්කම සුඛ වේදනාව කියලාත් කියනවා. එතකොට මේ විදිහට හිත
හැසිරෙන 18න් දැන් 6ක්ම කිව්වා. ඇහැ ඇසුරු කරගෙන 3යි, කන ඇසුරු කරගෙන 3ක් ඒ විදිහට හිත හැසිරෙනවා. ඒ වගේම සමහරලාට නාසයට දැනෙන ගඳ සුවඳ ඇසුරු කරගෙනත් සමහරලාට සොම්නස හට ගන්නවා. සමහර වෙලාවට දුම්නස, සමහර වෙලාවට මේ උපේක්ෂාව ඒක සමහරවල් සුවඳ මුල් කරගෙන බොහොම සතුටක් හිතට ඇති වෙනවා. සමහර සුවඳ මුල් කරගෙන දුක ඇති වෙනවා. සමහර සුවඳ මුල් කරගෙන හිතට මධ්‍යස්ථ ස්වභාවයක් ඇති වෙනවා. සමහරලාට මේ සමහර ගෙවල් වලට යනකොට හරි සතුටින් අප්පෝ පන්සලක් වගේ හිත පහැදෙනවා නේද? ඒ මොකද හඳුන් කූරු සුවඳ ආදී මේ වුණාම නිකන් පන්සල් මේකක් තමයි මනසට දැනෙන්නේ. ඉතින් හිත හරි සතුටේ පන්සලකට ආවා වගේ කියලා කියනවා. හරි සුවඳේ බෑ කියලා නේද? ඒතර සමහරලාට අර සුවඳක් මුල් කරගෙන හිතට හරි සතුටක් නිර්මාණය වෙනවා. සමහර සුවඳත් එක්ක දුකක්, සමහර ඒවත් එක්ක මධ්‍යස්ථ. ඒ වගේම තමයි දිවට රස දැනුනහම සමහර රස දැනුනම බොහොම සතුටින් කතා කරනවා. සමහර මේ දවස්වල හොඳට කැම ටික ලැබෙනවා, කිසි කරදරයක් නැහැ කියලා හිරි සතුටින් කතා කරනවා. සමහර වෙලාවට බොහොම දුකින් කතා කරනවා. සමහර වෙලාවට මධ්‍යස්ථ ස්වභාවයක් තියෙනවා. සමහරලාට ඉතින් හරි දුකින් දුම්නසින් තමයි කැම ටිකක්වත් හරි රසට කඩරාට කැම ටිකක් ලැබෙන්නේ නැහැ කියලා හරි දුකින් දුම්නසින් ඉන්නවා. සමහර දවස්වල ඉතින් හොඳට ඒවා ලැබෙන හින්දා හරි සතුටින් ඉන්නවා. එතකොට සතුට කියන එක හිතට අපිට දැනෙන්නේ එතකොට මොකෙන්ද මේ අර මේ ආයතන ඔස්සේ එහෙම නැත්නම් දිවත් එක්ක තමයි ඒක දැනෙන්නේ. එතකොට සතුටින් ඉන්නේයි කියලා හැවොත් එහෙම එතකොට හේතු කියන්නේ අප්පෝ මේ දවස්වල හොඳට කෑම බීම ටික ලැබෙනවා. ඉතින් හරි සතුටින් ජීවත් වෙනවා කියලා කියනවා. ඉතින් ඒ විදිහට මේ හිත ඇහැට දිවට දැනෙන රසයට එක්ක සොම්නසට අනුව දුම්නසට අනුව හිත හැසිරෙනවා. ඒ වගේම තමයි පහසත් මුල් කරගෙන සමහර වෙලාවට හිත සොම්නසට අනුව හැසිරෙනවා. සමහර වෙලාවට දුම්නසට, සමහර වෙලාවට උපේක්ෂාවට අනුව හිත හැසිරෙනවා. ඉතින් සමහර වෙලාවදී හොඳ ඇඳ පුටු මේස පරිහරණය කරනකොට හොඳ කායට පහස ලැබෙන දේවල් මේන බොහොම සතුටින් කතා කරනවා. සමහර වෙලාවට ඒව හරියට නොලැබුණොත් ඔන්න දුකින් කතා. ඇයි අප්පා දුකින් ඉන්නේ? නිදා ගන්න තැනක්වත් නැහැ, පැදුරක් නැහැ. මේ ගල් පොළවේ නිදාගෙන ඉන්නේ. නිින්දක් හරියට යන්නේ. පුදුම නිින්ද නැතුව මම මේ හරි දුකින් ඉන්නේ. මොකද මේ මගේ ඇඳ නැහැ, ඇඳ කැඩිලා එහෙම විදියට කියන්න පුළුවන්. ඒතකොට සමහර පාසවලුත් එක්ක හරි හිත දුකින් පීඩණයෙන් තමයි සකස් වෙන්නේ. ඒ වගේම සමහරලාට උපේක්ෂා ස්වභාවයක් තියෙන්නේ. ඒ වගේම තමයි මනසට සමහරලාට එන සිතිවිලිත් එක්ක සමහර සිතිවිලිත් එක්ක හරි සොම්නසින් ඉන්නවා. සමහර සිතිවිලිත් එක්ක දුම්නසින් ඉන්නවා. සමහර සිතිවිලිත් එක්ක උපේක්ෂාවෙන් ඉන්නවා. එතකොට මේ විදිහට සොම්නසට අනුව, දුම්නසට අනුව, උපේක්ෂාවට අනුව හිත හැසිරෙනවා. එතකොට අතීත සමහර අපිට හොඳ දේවල් මතක් වෙනවා. ඒ හොඳ දේවල් මතක් වෙනකොට අන්න බොහොම සතුටින් ඉන්නවා. මේ දවස්වල මට කරපු පින්කම් ටික හරියට මතක් වෙනවා. ඉතින් හරි සතුටුයි මට ඒ ගැන බුදුම සතුටින් මම මේ දවස්වල නම් මැරුණත් කමන්නේ මගේ හිත ඒ තරම්ම හරි සතුටින් තියෙන්නේ. සමහර වෙලාවට ඉතින් අන්න පරණ අතීතේ නොයේ දුක උපදවන පීඩනය ඇතින අසහන ඇතින දේවල් මතක් වෙනවා. ඒතකොට කියන මේ දවස්වල නම් පුදුම චිත්ත පීඩාවක් එක විකාර මතක් වෙනවා හිතට. පරණ දේවල් ඔක්කොම කුණු කන්දල් ආය ඔලුවට එනවනේ. මේකත් එක්ක පුදුම චිත්ත පීඩාවකින් ඉන්නේ කියලා අන්න සමහර වෙලාවට අර ඒකත් එක්ක දුම්නසට අනුව තමයි හිත හැසිරෙන්නේ. ඒ වගේම සමහර දවස් වලට කියන අනේ ඔහෙ ඉන්නේ මොකද කිසිම සතුටක් ගතියකුත් නැහැ. මේ ඊළඟට දුක් ගතියකුත් නැහැ. මනස නිතං මධ්‍යස්ථ ස්වභාවයකින් පවතිනවා. ඉතින් මේ විදියට මේ නිතරම හිත මේ විදියට තැන් 18ක හැසිරීලා මේ 18 පොලක හිත හැසිරෙනවා. ඒකට තමයි අට්ඨාරස මනෝ පවිචාරා කියන්නේ හිත හැසිරෙන තැන් 18ක් මේ මිනිසයා කියලා කියන්නේ. ඉතින් මේ එතකොට ශාවකයා මෙන්න මේ 18 පොළෙන්ම හිත ගලව ගන්න ඕනි. එතකොට මේ 18 පොළෙන්ම හිත ගලව ගන්න නම් මොකද්ද කරන්න ඕනි? ආයතනම අවබෝධ කර ගන්න ඕනි. ආයතනයන් අවබෝධ කරගත්තොත් තමයි 18 පොළෙන්ම අජ්ජාතික ආයතන 6ත් අවබෝධ කර ගන්න ඕනි. බාහිර ආයතන 6ත් දොර විඥාන 6ත් එතකොට තමයි 18 පොළෙන්ම නැත්තම් වේදනාව අවබෝධ කර ගන්න ඕනි. වේදනාව අවබෝධ කරගත්ත එක මොකද වෙන්නේ?
අන්න හිත හැසිරෙන තැන් 18ම යාට නිදහස් වෙන්න පුළුවන්. නැත්නම් ස්පර්ශය අවබෝධ කරගන්න ඕනේ. එතකොට හිත හැසිරෙන තැන 18ම අන්න නිදහස් වෙන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේලා කියන්නේ මේ 18 පොළෙන්ම නිදහස් වෙච්ච අය. උන්වහන්සේලාගේ සොම්නසට අනුව හිත හැසිරෙන උන්වහන්සේලාට ඕන විදිහට තමයි අන්න උන්වහන්සේලාගේ හිත හසුරුව ගන්න පුළුවන්. ඒට අනුරූපව හැසිරෙන ගතියක් නැහැ. උන්වහන්සේලාට චේතු වශී භාවය කියලා තියෙන හිත Tamanට ඕන ඕන විදිහට පවත්ීමේ හැකියාවක් උන්වහන්සේලාට තියෙනවා. ඒ උන්වහන්සේලාට ඒ මොහොතේ දේවල් සකස් වෙන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ ලෝකෙ අපි හැමෝම මේ විදියට අපේ මනස මේ එක්කෝ හැම මොහොතම හිත සතුටින් තියේ එක්කෝ දුකින් තියේ උපෙන් උපේක්ෂාවෙන් තියේ ඇහෙන් දැක රූපයක් කනෙන් ඇහෙපු සද්දයක් ඒ විදියට මුල් කරගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ මිනිසයා කියන්නේ චතුරාදිට්ඨානෝ අයම් බික්ඛු පුරුෂෝ විශ්ව පුරුෂයා කියන්නේ අදිෂ්ඨාන හතරක් කියනවා. පඤ්ඤාදිට්ඨාන සච්ඡාදිට්ඨාන ඡාගාදිට්ඨාන උපසමාදිට්ඨාන කියලා මේ විදිහට මිනිසයා කියලා කියන්න පුළුවන් අදිෂ්ඨාන හතරකට කියන්න පුළුවන්. දැන් අපි අදිෂ්ඨානය කියලා කියන්නේ මම මේ தත්ත්වයටපත් වෙනවා. අපි අදිෂ්ඨාන කරගන්න අපි කියන මම අහවලා වෙන්න හොඳ අදිෂ්ඨානයකින් ඉන්නේ කියලා. එතකොට දැන් රහතන් වහන්සේ කියන්නේ ප්‍රඥාවක් බවට පත් වෙන එකයි චතුරාදිට්ඨාන කියන්නේ අදිෂ්ඨාන හතරක් මිනිසයා කියන්නේ. දැන් රහතන් වහන්සේ ගැන කිව්වොත් අපි රහතන් වහන්සේ කියන්නේ කවුද? ප්‍රඥාවන්තයෙක් කියන්න පුළුවන්. රහතන් වහන්සේ කියන්නේ සත්‍ය තුල ජීවත් වෙන කෙනෙක් කියන්න පුළුවන්. රහතන් වහන්සේ කවුද කිව්වොත් මේ අතහැරපු කෙනෙක් කියලා කියන්න පුළුවන්. රහතන් වහන්සේ කියන්නේ කවුද? සංසිඳිච්ච කෙනෙක් කියන්න පුළුවන්. රහතන් වහන්සේගේ හිත තුල රාග, දේශ, මෝහ, මාන, ඊර්ෂ්‍යා ආදී කිසිම දෙයක් නැහැ. හැම දෙයක්ම සංසිඳුවාගෙන තියෙන සෑම සංස්කාරයම රහතන් වහන්සේලා සංසිඳුවාගෙන තියෙන සබ්බ සංකාර සමතෝ කියලා. ඒ නිසා අන්න මිනිසයා කියන්න පුළුවන් අදිෂ්ඨාන හතරක් කියලා. එතකොට රහත් වෙනකොට අපි රහතන් වහන්සේලාට කියන්න පුළුවන් ප්‍රඥාවන්ත කෙනෙක්, මේ අත්තරපු කෙනෙක්. ඒ වගේම උන්වහන්සේලාට ගැන අපිට කියන්න පුළුවන් සත්‍ය තුර ජීවත් වෙන කෙනෙක්. රහතන් වහන්සේ කියන්නේ කවුද? පුරුෂයෙක්ද? පුරුෂයෙක් තමයි. හැබැයි පණවන්න පුළුවන් කොහොමද? පණවන්න පුළුවන් උන්වහන්සේලාට අන්න ප්‍රඥාව හරහා පණවන්න පුළුවන්. සංසිඳීම හරහා පණවන්න පුළුවන්. ඒ වගේම සත්‍ය හරහා පණවන්න පුළුවන්. එහෙම නැතුව අර කියන ලද මුළු මිනිසයා කියන්නේ ධාතු හයක්, ආයතන හයක්, ඊළඟට මේ හිත තැන් හැසිරෙන තැන් 18ක් කියලා එහෙම සාමාන්‍ය මිනිස්සුયો තෝරනවා. හැබැයි රහතන් වහන්සේලා එහෙම අපිට අන්න එහෙම පණවන්න විදිහක් නැහැ. ඉතින් අපි රහතන් වහන්සේ කවුද කිව්වොත් රහතන් වහන්සේ කියන්නේ මේම අදිෂ්ඨාන හතරක් කියලා කියන්න පුළුවන්. ඒකයි චතුරාදිට්ඨානෝ අයම් බික්ඛු පුරුෂෝ විශ්ව මේ මනුෂ්‍යයා කියන්නේ අදිෂ්ඨාන හතරක් කියලා කියනවා. ඒ තමයි මේ පඤ්ඤාදිට්ඨාන, සච්ඡාදිට්ඨාන, ඡාගාදිට්ඨාන සහ උපසමාදිට්ඨාන. පඤ්ඤන් අපමජ්ජේය ප්‍රඥාව තියෙන ප්‍රමාද නෙවෙන්න කියනවා. ඡාග සච්චමනුරක්කේය සත්‍ය තියෙන නිතරම ආරක්ෂා කරන්න කියනවා. ඡාගමනු බ්‍රූහෙය ත්‍යාගයේ තියෙන්නේ වඩන්න දිනු කන්න අතහැරලා දාන්න. සන්තිමේව සෝසික්කේය සාන්තිය තියෙන හික්මෙන්න කියලා. මේ ඊට පස්සේ උන්වහන්සේ මේ දේශනය මේ පඤ්ඤන් අපමජ්ජේ කොහොමද ප්‍රඥාවෙන් කෙනෙක් ප්‍රමාද නොවෙන්නේ කියන එක උන්වහන්සේ දේශනා කරනවා. කතමාච බික්ඛු පඤ්ඤන් අපමජ්ජේ කොහොමද විශ්ව කෙනෙක් ප්‍රඥාවෙන් ප්‍රමාද නොවෙන්නේ? එතකොට අපිට ප්‍රඥාව තියෙන්නේ මොකේදද? ප්‍රමාද නොවෙන්න. ඒකයි ප්‍රඥාව නැති වුණොත් අපි සංසාරේ හැමදාම ප්‍රමාද වෙනවා. ඉතින් ප්‍රමාදයෙන් ඉන්නවා කියන්නේ අපි සිහියෙන් තොරව නුවණින් තොරව කෙලෙස් වලටම අනුව මේ සකස් වෙන සාමාන්‍ය වැඩපොළ ඔස්සේම ජීවත් වෙන එක තමයි අපි ප්‍රමාදයි කියලා කියන්නේ. දැන් මේ ඇහෙන් හැම වෙලේම නිෂ්පාදනයක් වෙන. ඒ නිෂ්පාදනයේ එහෙම වෙන්න දීලා ඔහේ බලාගෙන ඉන්න එකට තමයි
ප්‍රමාදයි කියලා කියන්නේ. ඒක නතර කරන්න, ඒක නිදහස් වෙන්න කිසිසේත් සිතන්නේ කල්පනා කරන්නේ නැහැ. ඒතර ප්‍රඥාවන්න තිබුණොත් නප්පමජ්ජය ප්‍රඥාව තියෙනවා නම් ප්‍රමාද වෙන්නේ නැහැ. ප්‍රඥාවන්ත කෙනා අප්‍රමාදී පුජ්‍යලයක් වෙනවා. එතකොට කොහොමද ප්‍රඥාවෙන් කෙනෙක් අප්‍රමාද වෙන්නේ? ඒතර ප්‍රඥාව දිනු කළා ප්‍රමාද නොවෙන්නේ කොහොමද කියන එක තෝරනවා. එතකොට මේක අපි ධාතු හයක් දේශනා කර ඊට පස්සේ උන්වහන්සේ ධාතු හය ගැන දේශනා කරනවා. කතමාච බික්කු පඨවි ධාතු. මොකද්ද විශ්ව මේ පඨවි ධාතුව කියන්නේ? පඨවි ධාතු සියා අජ්ජත්‍ය සියා බාහිර. පඨවි ධාතු අජ්ජත්තික වශයෙන් තියෙනවා, බාහිර වශයෙන් තියෙනවා. එතකොට කතමාච බික්කු අජ්ජත්තිකා පඨවි ධාතු. මොකද්ද විශ්ව මේ අජ්ජත්තික පඨවි ධාතුව කියන්නේ? ගෙදරගෙන අජ්ජත්තන් තමා තුල පච්චත්තන් තමායයි සලකන උපාදින්නම් හිත බැඳී ගිය දේවල් තියෙනවා. සේයති දන් ඒ මොනවද? කේසා ලෝමා නකා දන්තා චචෝ මන්සන් නහරු අට්ටි අට්ටි මිංජාවක්කං හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේසම් මතලුංගම් පිත්තං සෙම්මං පුබ්බෝලෝ අත්තිමින්ජ හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේසං යංමාපන කිංචි අජ්ජත්තම් පච්චත්තං කක්කලං උපාදින. මේ විදිහට තමා තුළ තද ගොරෝසු ස්වභාවයෙන් හිත බැඳී ගිය යම්තා තව දේවල් තියෙනවා. මේවට කියන මොකද්ද? අජ්ජත්තික පඨවි ධාතුව කියලා. යාචේව කෝපන අජ්ජත්තිකා පඨවි ධාතු. මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවක් ඇද්ද? ඒ වගේම තව පඨවි ධාතුවක් තියෙනකෝ බාහිර. ඒතර යම් බාහිර පඨවි ධාතුවක් ඇද්ද? පඨවි ධාතු රේවේ සමේ දෙකම පඨවි ධාතු දෙකක් කියනවා. මෙන්න මේ පඨවි ධාතුව නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ. මේ විදියට මනා නුවණින් දකින්න ඕනේ මේ අජ්ජත්තික පඨවි ධාතුවත් බාහිර පඨවි ධාතුවත් මම මේ මාගේ මටයි තී කියලා ගන්න දෙයක් නැහැ. මේ විදියට යථා භූතං සම්මප්පඤ්ඤා දිස්වා. මේ විදියට මනා නුවණින් දැක පඨවි ධාතුව නිම්බින්දත. යා මොකද වෙන්නේ? පඨවි ධාතුවට කලකිරෙනවා. පඨවි ධාතුව චිත්තං විරාජේති. අන්න පඨවි ධාතුවෙන් හිත මොකද වෙන්නේ? මේ විරාජේති කියන්නේ ඇලෙන්නේ. පඨවි ධාතුවෙන් හිත අයින් කර ගන්නවා. ඉතින් මේ විදියට ප්‍රඥාවෙන් ප්‍රමාදන වෙන හැටි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. අපි ඊළඟ දේශනයේදී මේ පිළිබඳව විස්තර වශයෙන් සාකච්ඡා කරමු අනුධාතුත් එක්කම. ඉතින් අද දිනේදීත් එතන බුදුරජාන් වහන්සේ මේ දේශනාව තුළින් මේ මිනිසයා කියන්නේ කවුද කියන එක දේශනා කරන. එතට කෙටි යට උන්වහන්සේ කරුණු කීපයක් ඔස්සේම පෙන්නනවා. එතන මිනිසයා කියලා අපිට කියන්න පුළුවන් ධාතු හයක් හැටියට මනුෂ්‍යයා කියලා කතා කරන්න පුළුවන්. ඒ වගේ මනුෂ්‍යයා කියලා අපිට කතා කරන්න පුළුවන් ස්පර්ශ ආයතන 6ක්. ඒ වගේම හිත හැසිරෙන තැන් 18ක් හා අදිෂ්ඨාන 4ක් හැටියට කතා කරන්න පුළුවන්. මේ දේශනාවේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඉතින් අද දිනේදීත් ඊටාම සන්තෝෂයටපත් වෙන්න ඕනි. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපේ උතුම් වටිනා ධර්මය අපි ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්තියෙන් යුතුව ශ්‍රවණය කරන්නට යෙදුණා. ඒ තුලින් අපේ චිත්ත සංතාන තුල අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අත්පත් වෙනවා. ඉතින් මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තියක් ඇතන ඒ වගේ මද දිනේදී ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සැපීමෙන් තම තමන්ගේ චිත්ත සංතාන තුළ අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් ඇති වෙන. ඒ වගේම දේශනා කිරීම තුළින් විශාල පිනක් අපේ චිත්ත සංතාන තුළ සිද්ධ වෙනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම තුළ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සම්බන්ධව අපිට මහා ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙන. ඒකාන්තයෙන් බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ධර්මයේ ස්වාක්ඛාතයි, සංඝයා සුපටිපන්නයි කියලා ත්‍රිවිධ රත්නය කිරීම අපිට අප්‍රමාණ ශ්‍රද්ධාවක් ගෞරවයක් භක්තියක් ඇති වෙනවා. ඒ තුලිනුත් චිත්ත සංතාන තුන අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් ඇති වෙනවා. අද දිනේදී මේ විදිහේ උතුම් වටිනා පින් සිද්ධ කළා. අද දිනේදීත් විශේෂ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ජාගඩගේ අනුලාවතී මෑණියන් විසින් ඉසුරු දෙහි දිනිත සුදු දේවගේ පුතු අප අතරින් වියවි සැප්තැම්බර් මස
අටවන අද දිනට මාස 9ක් ගත වීම මූලික අරමුණු කරගෙන ඒ දරුවාට පින් අනුමෝදන් කිරීමේ ශීර්ෂයෙන් අද දිනේදී දායකත්වයේ සපයනවා. මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයෙන් ඒ පින්වත් දරුවාට අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වෙලා මේ වගේ අකල් මරණයකටපත් නොවි ලැබූ ජීවිතය සුවපත් කරගන්නේ දරුවාට ලැබේවා. සංසාර ගමන සුවපත් කරගන්න, ඒ වගේම නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ ධර්මය උපකාර වේවා, මේ පින උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම මියගිය දෙමව්පියන් වන ඩයනාසා ඩයස් ඒ වගේම මියගිය සිරිසෝම විතාන ස්වාම්පුරුෂයා ඒ වගේම සහෝදරියන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මව්පියන් ආදී මිය පරලෝකීය සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමු. මේ පින අනුමෝදන් වීමෙන් ඒ මව්පියන්ගේ ලැබූ ජීවිත සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගන්න, නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම ඒ පවුලේ සියලු දෙනාටම සිත සාන්තිය යහපත නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අද දින ජන්මදිනයේ සමරන උදිත පොන්සේකා මහත්මයාට සෙත් පැතීම පිණිස සහ සුජීවත්ව සිටින දෙමව්පියන්ට පවුලේ සැමට හිත මිත්‍රාදීන්ට සෙත් පැතීමට මිය පරලෝකීය දෙමව්පියන් නෑදෑ හිතවතුන්ට පින් අනුමෝදන් කිරීමට සියලු ලෝවැසියන්ට සෙත් පැතීමට බලාපොරොත්තු වෙනවා. අද දිනේදී උපන්දිනයේ සමරන පොන්සේකා මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. ලැබුවා වූ නව වසර තුල සියලු කටයුතු සාර්ථක කරගෙන යන තුන්වන්ගේ අනන්ත ආශිර්වාද ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ පවුලේ සියලු දෙනාටම සිත සාන්තිය යහපත උදා වේවා. ඒ වගේ මිය පරලෝකීය මව්පිය ආදී සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා යගේ ජීවිත සුවපත් කරගන්න ලැබේවා. ලැබූ ජීවිතය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් සමුදිමත් ජීවිතයක් වේවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද සැප්තැම්බර් 8 වෙනි දින දානමය කටයුතු සඳහා අනුග්‍රහ දක්වනවා. පරලෝ සැපත් WR පෙරේරා පියාණන්ට පින් පිණිස සුජීවත්ව සිටින මෑණියන්ගේ නිදුක් නිරෝගී සුවය වැඩි වේවායි පැතීමට සහ අදට ඒ වගේම WR පෙරේරා පියාණන්ට පිණිසත් සුජීවත්ව සිටින මෑණියන්ගේට නිදුක් නිරෝගී සුවය වැඩි ලැබේවායි සෙත් පැතීමටත් ආදරණීය දරු දෙදෙනා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් නිලම් සහ ධම්මික දෙපළ විසින් අද දිනේදී දායකත්වයේ සපයනවා. මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන් පරලෝ සපත් WR පෙරේරා පියාණන්ට පින් පිණිස පියාණන්ට මේ පින් අනුමෝදන් කරමු. එතුමා මේ පින් අනුමෝදන් වෙලා ලැබුවා වූ ජීවිතය සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම පවුලේ යම් තාක් මිය පරලෝක ඥාති මිත්‍රාදීන් නම් ඒ සියලු දෙනා මේ සිය කරගත් පින සියතින් කරගත් පිනක් හා සමානව සාදු කියලා අනුමෝදන් වෙලා ඒ අයගේ ජීවිත සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පවුලේ දූ දරු ඥාති මිත්‍ර හිතයිසි සෑම දෙනාටම සිත සාන්තිය යහපත උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අද 8 වන දින උපන් දිනයේ සමරන සචින් ප්‍රනාන්දු පුතුණුවන්ට ආශිර්වාද කිරීම පිණිස පත්මිනී විතානගේ මෑණියන් විසින් දානය සඳහා දායකත්වයේ සපයනවා. මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මානුභව බලයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ අනන්තානුභව බලයෙන් ඒ උපන් දිනයේ සිහිපත් කරන පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් ගෙන්නෙන් ජලයෙන් වශවිසාදයකින් කිසිම අන්තරාවක් නොමේවා. කායික මානසික දුක් පීඩාවල් දුරු වී කායික මානසික සැනසෙල්ල උදාපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපි රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන් අපි නමින් මිය පරලෝකීය අන්තාක් ඥාති මිත්‍රාදීන් නැත්තන් ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ ජීවිත සුවපත් කරගන්න, සතර ගමන සුවපත් කරගන්න, නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා. සියලු දෙවි දේවතාවන්ට මේ පින් අනුමෝදන් කරමු.
සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේ මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන් කොරෝනා වසංගතය නිසා රෝගාතුරෝ ඉතිරෙන සියලු ලෝකවාසී සත්වයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු අද දිනේදී මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මානුභාව බලයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන් ධර්මදානය සඳහා දායකත්වය සැපූ සියලු දෙනාටමත් ඒ වගේම දානමාන ආදී සඳහා ඒ උදව්පකාර කරපු සියලු දෙනාටමත් ඒවා සකස් කළ පූජා කරපු සියලු දෙනාටමත් ඒවගේම වස්සා රාධනා කරලා කටයුතු සොයා බලා කටයුතු කරන පින්නතුන් සියලු දෙනාටමත් ඒවගේ මේ ධර්මශ්‍රවණය කරන පින්නතුන් සියලු දෙනාටමත් පවුලර ඥාති මිත්‍ර හිතයිසි සෑම දෙනාටමත් සෙතක් වේවා සාන්තියක් යහපතක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස් විසාදයකින් කිසිම අන්තරාවක් නොවේවා කායික මානසික සුවසානය ලැබේවා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තවත් දානාදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමථ විපස්සනා භාවනාවන් දියුණු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් සිද්ධ කරමු. අද දිනේදීත් නන් සිහිපත් කරපිය සියලු දෙනාටමත් ඒ වගේම යන්තාක් අපි නම් මේ පරලෝකීය සියලු ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. සියලු ඥාති මේ පින දැක අනුමෝදන් වෙලා ඒ අයගේ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඊතාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඊතාවතා චම්මේහි සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියයි ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. සියලු දෙනාටම තුන්වන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් සිත සාන්ති උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සබ්බීතියෝ ව්‍යජ්ජන්තු සම්බ රෝගෝ විනාශතු මාතේ භවත්ව අන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේට වන්දනා කරමු. ඕකාස වන්දාමි භන්තේ සුපත් වේවා. මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං අයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කම්තමේ භන්තේ කමං කමිතබ්බං. ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිප්පයා සද්ධා සීල දයාවා සම්බුද්ධං නමාමහං. සාදු සාදු සාදු. පද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලයේ ඔස්සේ පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද සැප්තැම්බර් මාස 8 වෙනි අඟහරුවාදා ධර්මානුශාසනා පවත්වා වදාළ අපගේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැයගොඩපළ විමල ඥාන ගෞරවනීය ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදමින් බොහෝ දෙනාගේ ධර්ම අවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා
ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිරජීවනයේ හිමි වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය උදා කර ගැනීම සඳහා සියලු දෙනා රැස් කරගත් සියලුම කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාරදී පුණ්‍යානුමෝදනා සිදු කර ආශිර්වාද සාදු 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 සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.